මේක රක්ත තත්ත්ව වෙනතුරු රත් කරපු වහාම අපි කව මුදල් ලැබීම් ජර්නලය එහෙනම් අපි අරවින්දට දුන් වට්ටම් තියෙනවා. තකට තරිකිට කුන්දා තකට තරිකිට කුන්දා. අජිත් ප්‍රේමවංශ සර්ට ස්තුතිය පුද කරනවා. ඒ වගේම දැන් අපි මීළඟට බලාපොරොත්තු වෙනවා ප්‍රශ්නාංක 4 සිට 6 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලද ආකාරය හා ඔබට ලැබුණු ප්‍රශ්න මොනවද කියා පැහැදිලි කර ගැනීමට. එහෙමනම් අපි දැන් යමු ප්‍රශ්නාංක 4 සඳහා. ඔබට පේනවා 4 වන ප්‍රශ්නයේදී ඔබට ලැබිලා තියෙන්නේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන්. එහි ආරම්භක හා අවසාන දින තොරතුරු කීපයක් ඔබට දීලා තියෙනවා. සමුචිත අරමුදල, යාව ජීව අරමුදල, ක්‍රීඩා උපකරණ අරමුදල වගේම ගොඩනැගිලි අරමුදල. ඊළඟට අපිට පැහැදිලි කරගන්න වෙනවා අපිට මේ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අපිට සිද්ධීන් කීපයක් දීලා තිබෙනවා. එහි සඳහන් වෙනවා අපේ වාර්ෂික සමාජික මුදල 6000ක්, ඒ වගේම සමාජිකයන් 60ක් ඉන්නවා. එයින් 10ක් යාව ජීව සමාජිකයන් බව. ඒ වගේම සමාජිකයෝ එක වර්ෂයක් සඳහා සම්පූර්ණ මුදලම ගෙවුවොත් 10%ක වට්ටමක් ලැබෙන බව සඳහන් වී තිබෙනවා. ඒ වගේම සමාජිකයන් 5 දෙනෙක් අලුතෙන් බැඳලා තියෙනවා. ඒ 5 දෙනා සමග මුළු සමාජික සංඛ්‍යාව 40 දෙනෙක් එකවර මුදල් ගෙවලා තියෙනවා. ඔවුන්ට මේ සඳහා වට්ටමක් හිමි වෙන්න ඕන කියලා තියෙනවා. ඒ වගේම තමයි පරිත්‍යාග ලැබීම් ආදායම තුල හඳුනාගන්නේ ඒවා භාවිතා කළ ප්‍රමාණය පදනම් කරගෙනයි. ඒ වගේම ක්‍රීඩා උපකරණ අරමුදලෙන් කිසියම් මුදල් ප්‍රමාණයක් අපි භාවිතා කරලා තියෙනවා. ගෘහස්ත ක්‍රීඩාංගණයක් ආරම්භ කිරීම සඳහා අපි රුපියල් 86000ක වියදමක් දරලා ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ ගෘහස්ත ක්‍රීඩාංගණය සඳහා රුපියල් දසලක්ෂයක පරිත්‍යාගයක් ලැබිලා තියෙනවා. නමුත් මේ පරිත්‍යාගය පවත්නා COVID-19 වසංගතයේ හේතුව නිසා අපිට භාවිතා කරන්න බැරි වුණා කියලා තියෙනවා. ඒ වගේම ගිණුම් කාලච්ඡේදය තුල අපි මෙහෙයුම් වියදම් රුපියල් 250000ක් දරූ බව සඳහන් වෙනවා. මේ සම්බන්ධ තොරතුරු පරීක්ෂා කරපුවාම අපෙන් බලාපොරොත්තු වෙනවා 2020-3/31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශය ලබාගත් විදිය කොහොමද කියලා පැහැදිලි කරන්න කියලා. එතකොට දැන් අපි ආදායම් ප්‍රකාශය සම්බන්ධ පිළිතුරක් ඔබට ලබා දීලා තියෙනවා. දැන් ඔබ පැහැදිලි කරගන්න ඕන කොහොමද මේ ආදායම් ප්‍රකාශයේ තොරතුරු ලැබුණේ කියලා. එතකොට අපිට ලැබිලා තියෙනවා දැනට ඉන්න සමාජික සංඛ්‍යාව 60ක් ඉන්නවා. එයින් අපි 10ක් අයින් කරලා තියෙනවා. හේතුව ඔබට එහි සඳහන් වෙනවා යාව ජීව සමාජිකයන් 10 දෙනෙක් හිටියා කියලා. එහෙමනම් සමාජික සංඛ්‍යාව 50ක් බවට පත් වෙනවා. එක් අයෙකුගේ වාර්ෂික මුදල රුපියල් 6000යි. එවිට රුපියල් ලක්ෂ 3ක මුදලක් සංගමයට ලැබෙනවා. ඒ වගේම තමයි අලුතෙන් බැඳුණු සමාජිකයෝ 5 දෙනෙක් ඉන්නවා. ඔවුනුත් වර්ෂයට රුපියල් 6000 බැගින් සල්ලි ගෙවලා තියෙනවා. එහෙමනම් අපිට රුපියල් 330000ක මුදලක් ගිණුම් කාලච්ඡේදය තුළ ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඔබට පේනවා යාව ජීව සමාජික මුදල් වල ආරම්භක ශේෂය රුපියල් ලක්ෂ 2ක් තිබිලා තියෙනවා. අවසන් දිනට ඒ ශේෂය රුපියල් 160000ක් ලෙස පෙන්වනවා. එහෙමනම් මේන් පැහැදිලි වන්නේ රුපියල් 40000ක ශේෂයක් වර්ෂය තුළ සමාජික මුදල් ලෙස හඳුනාගෙන තිබෙන බව. ඒ වගේම තමයි ගැළපිලි අංක 4 සහ 5 අනුව ක්‍රීඩා උපකරණ අරමුදල් භාවිතා කරලා තියෙනවා රුපියල් 150000ක් ගිණුම් කාලච්ඡේදය තුළ. මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ ආදායම් ප්‍රකාශයක් ගොඩනගීමට. එහෙනම් ඒ ආදායම් ප්‍රකාශය ගොඩනගීම සඳහා අවශ්‍ය තොරතුරු අපි සම්පාදනය කරගත්තා. මේ අනුව මේ ආදායම් ප්‍රකාශයේ තොරතුරු සම්පාදනය කර ගැනීමේදී ඔබට පේනවා දැනට සිටින සමාජිකයන් ගෙන් රුපියල් ලක්ෂ 3ක් සමාජික මුදල්, අලුතෙන් බැඳුණු අයගෙන් රුපියල් 30000ක සමාජික මුදලක්, ඒ වගේම යාව ජීව අරමුදලෙන් රුපියල් 40000ක මුදලක්, ඒ වගේම ක්‍රීඩා උපකරණ අරමුදල් භාවිතයෙන් රුපියල් 150000ක ප්‍රමාණයක්. අපෙන් බලාපොරොත්තු වෙන ආදායම් ප්‍රකාශයක් නිසා මේ ආදායම් වලට අමතරව අපි වියදම් නිරූපණය කිරීමකුත් කරනවා. එහෙමනම් ව්‍යාපෘති වාර්තාව සකස් කිරීමට රුපියල් 86000ක වියදමක් දරන ලද බව ප්‍රකාශ වෙනවා. ඒ වගේම තමයි අපි හොයාගන්න ඕන කොහොමද මේ වට්ටමක් අපි ප්‍රදානය කරේ කියලා. මේ අවස්ථාවේ පෙන්නනවා සමාජිකයන් 40 දෙනෙක් රුපියල් 6000 ගානේ අවුරුද්දට එකවර ගෙවලා තියෙනවා. එහෙනම් ඒ අය සඳහා 10%ක වට්ටමක් හම්බ වෙනවා. මේ සඳහා රුපියල් 24000ක් දුන් වට්ටමක් සඳහන් වෙනවා. එහෙමනම් වෙනත් මෙහෙයුම් වියදම් තියෙනවා රුපියල් 250000ක්. මේ
සම්පූර්ණ තොරතුරු අපි සකස් කරලා සාරාංශගත කරොත් අපිට වෙනවා සමාජික මුදල් 3,30,000ක්, යාවජීව සමාජික ගාතු රුපියල් 40,000ක්, පරිත්‍යාග ලෙස රුපියල් 1,50,000ක්. වියදම් ලෙස අපි හඳුනා ගන්නවා ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීමට, ඒ වගේම දුන්වට්ටම් සඳහා, ඒ වගේම වෙනත් තොරතුරු සඳහා 2,50,000ක් වෙනත් වියදම්. මේ අනුව අපේ අතිරික්තය රුපියල් 1,60,000ක් බවට පත් වෙනවා. මීළඟට අපෙන් අහනවා 2020 3.31 දිනට හිමිකම එක් එක් අයිතමය වෙන වෙනම දක්වන්න කියලා කියනවා. එහෙමනම් අපි සරලව ගත්තොත් 2020 3.31 දිනට හිමිකමේ සමුච්චිත අරමුදල රුපියල් ලක්ෂ 3ක් අපිට දීලා තියෙනවා. අතිරික්තය 1,60,000යි. එතකොට මුළු මුදල 4,60,000ක් හිමිකමේ පෙන්නනවා. යාවජීව අරමුදල රුපියල් 1,60,000ක් කියලා අපිට දීලා තියෙනවා. ක්‍රීඩා උපකරණ පරිත්‍යාග අරමුදල ගත්තාම එතන රුපියල් ලක්ෂ 4ක් තියෙනවා. එයින් 1,50,000ක් අපි ගිණුම් කාලච්ඡේදය තුළ භාවිතා කරා. එහෙමනම් අපිට තවදුරටත් රුපියල් 2,50,000ක ඉතිරියක් ලැබෙනවා. ගොඩනැගිලි අරමුදල සඳහා රුපියල් 1000ක් අපි වෙන් කරගෙන තියෙනවා. එහෙමනම් මේ සම්පූර්ණ උත්තරය ගත්තාම 1,870ක හිමිකමක් අපිට පෙන්වනවා. නැවත පැහැදිලි කරගත්තොත් සමුච්චිත අරමුදල ආරම්භයේදී ලක්ෂ 3 අපිට දීලා තියෙනවා. අතිරික්ත 1,60,000ක් අපි හොයාගත්තා. යාවජීව අරමුදල සඳහා රුපියල් 1,60,000යි. ක්‍රීඩා උපකරණ රුපියල් 2,50,000ක අරමුදලක් තිබෙනවා. ගොඩනැගිලි අරමුදල අපි භාවිතා කළේ නැහැ. එහෙමනම් හිමිකම 1,870 බවට මේදී පත් වෙනවා. මීළඟට අපි මෙම ප්‍රශ්නයෙන් හතරේ ආයන්න ප්‍රශ්නය අපිට දීලා තියෙන්නේ සාමාන්‍ය මූලික පොත් සම්බන්ධ ගනුදෙනු හා සිද්ධීන් කීපයක්. ඔබට පේනවා ණයගති ලෙජරේ උපුටා ගන්නා ලද ශේෂ, ඒ වගේම ණයහිමි ලෙජරෙන් උපුටා ගන්නා ලද ශේෂ දීලා තිබෙනවා. මේදී විශේෂයෙන් ඔබ මතක තබා ගන්න ඕන මේ අවස්ථා දෙක සඳහාම 108ක වැට් සහිතව දීලා තියෙනවා. එහෙමනම් නාමල් ට්‍රේඩර්ස්, ගමගේ නදුන් යන ණයගැතියෝ වගේම සමන්, අමල් සහ මහේෂ් යනුවෙන් ණයහිමි ලෙජර ශේෂ සහිතව අපිට මේ අභ්‍යාසය ඉදිරිපත් කරලා තියෙනවා. එහෙමනම් අපිට මේ තොරතුරු සම්බන්ධ කරලා අපි ඉදිරියට ගියොත් අපිට කියනවා මේ ගනුදෙනු සම්බන්ධයෙන් අපිට මෙන්න මෙහෙම සිද්ධි කීපයක් හඳුනාගත්තයි කියලා. මොනවද? 2020 3.1 ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දවසේදී මුදල් ගිණුමේ ශේෂය 50,000ක් අපිට ලැබුණා කියලා කියනවා. ණයගැති හා ණයහිමි ගනුදෙනු වලට අමතරව පහත දේ සිදු වුණාලු. සමාගමේ මුදලට විකුණුණු 9,72,000යි. එහි 108ක වැට් අඩංගු වෙලා තිබෙනවා. අර්ථසාධක අරමුදල් දායකත්වය, ඒ ගමන EPF දායකයන් වගේම මෙහෙයුම් වියදම් රුපියල් 2,50,000ක් අපි ගෙවලා තියෙනවා. අපිට තව පැහැදිලි කිරීමක් කරනවා EPF හා ETF සඳහා 8%ක් සහ 12ක දායකත්වයක් තියෙනවා. ඒ වගේම වැට් පාලන ගිණුමේ බැරශේෂයේ වශයෙන් රුපියල් 40,000ක් තියෙනවා. මෙහිදී අපිට උපදෙසක් ලැබිලා තියෙනවා වෙනත් වියදම් සඳහා වැට් නොමැති බව උපකල්පනය කරන්න කියලත්, ඒ වගේම ගනුදෙනු වලදී දිනයන් නොසලකා හරින්න කියලා අපිට පැහැදිලි කරනවා. එහෙමනම් අපිට පළවෙනි ප්‍රශ්නයේ විදිහට ලැබිලා තියෙනවා මේ තොරතුරු පදනම් කරගෙන ගැනුම් ජර්නලය. එහෙනම් ඔබට ඉතා පැහැදිලි කරගත්ත හැකි ගැනුම් ජර්නලයේ පිළිතුරු ලබාගත් ආකාරය සමන් ට්‍රේඩර්ස්, අමල් ට්‍රේඩර්ස්, මහේෂ් ට්‍රේඩර්ස් කියලා තියෙනවා. මේගොල්ලන්ගේ වටිනාකම 500, 400, 200 වශයෙන් 1,100ක් ලැබිලා තියෙනවා. වැට් සඳහා 40, 32, 16 වශයෙන් තියෙනවා. මුළු එකතුව 1,188ක් වෙනවා. 540, 32, 432 සහ 216 වශයෙන්. දැන් ඔබට ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන් කොහොමද අපි මේ තොරතුරු වල වැට් වශයෙන් වෙන් කරගත්තේ කියලා. දැන් ඔබ දකිනවා ඇති මේ අභ්‍යාසය තුළ ඔබට පේනවා වැට් සහිතව ගාණ දීලා තියෙන්නේ 324, 486, ඒ වගේම 540, 432, 216 අනාදී වශයෙන්. එහෙමනම් අපි වැට් වෙන් කර ගැනීම සඳහා යොදා ගන්නා ලද උපක්‍රමය. මෙන්න මේ ක්‍රමය ඔබ අනුගමනය කරා නම් ඔබට ඊටාම පැහැදිලිව පේනවා වැට් හොයා ගැනීම එච්චර අමාරු නෑ. ගැනුම් වටිනාකම වැට් සහිත අගය අපි හැම වෙලාවෙම 108න් බෙදලා 100න් වැඩි කරොත් ඔබට ගැනුම් ලැබෙනවා. ඒ වගේම තමයි වැට් ගාස්තුව වැට් සහිත අගය 108න් බෙදලා 8න් වැඩි කරොත් ඔබට වැට් ගාස්තුව ලැබෙනවා. ඒ වගේම තමයි උදාහරණයක් අපි කිව්වොත් සමන්ට විකුණුම් කරලා තියෙනවා 540ක්. සමන්ගේ ගිණුම අපි එතකොට ශේෂය 108න් බෙදලා 100න් වැඩි කරොත් අපිට එනවා 500ක්. ඒක තමයි ඔහුට කරන ලද විකුණුම් ප්‍රමාණය. 540 108න් බෙදලා 8න් වැඩි කරොත් අපිට එනවා රුපියල් 40ක්. ඒක තමයි ඔහුගේ වැට් ප්‍රමාණය. එහෙමනම් 500 සහ 40 එකතු කරපුවාම 540 ලැබෙනවා. එහෙමනම් වැට් හඳුනා ගැනීම සඳහා අපි මේ ක්‍රමය අනුගමනය කරනවා. ඒ වගේම තමයි අමල්ගෙන් ගැනුම් කියන පිළිතුර සලකා බැලීමේදී
432 108න් බෙදලා 100න් වැඩි කරොත් අපිට 400ක් එනවා. ඒදී අපිට ගැණුම් වටිනාකම ලැබෙනවා. ඒ වගේම තමයි 432 108න් බෙදලා 8න් වැඩි කරොත් අපිට 32ක් එනවා. එතකොට එහිදී වැට් අපි හඳුනා ගන්නවා. එhmenan මුළු වගේ 432 ලෙස අපි හඳුනා ගන්නවා. එහෙමනම් අපි 2020යි 3.31න් අවසන් වර්ෂය සඳහා මූලික පොත් වලින් අපි දැන් මුදල් ලැබීම් ජර්නලය හඳුනා ගමු. මුදල් ලැබීම් ජර්නලයේ ඔබට පේනවා ඇති දුන් වට්ටම් තියෙනවා, වටිනාකම් තියෙනවා. එතන ණය ගැතියු ඉන්නවා. එතකොට දැන් ඔබ මතක තියාගන්න මේ ණය ගැතියන්ගේ වටිනාකම් වෙන වෙනම හඳුනා ගැනීම තමයි වඩාත් හොඳම. ණය ගැතියන්ගෙන් සියලු ලැබීම් එකට අපි දාන්නේ නැහැ මුදල් ජර්නලයක. අපි මේ සරල අදහසක් ඔබට මේ ඉදිරිපත් කරන්නේ. මෙහිදී ඔබ දැනගත යුතු දේ තමයි විකුණුම් තියෙනවා 972ක්. එහි 900ක් විකුණුම්, ඒ වගේම වැට් 72ක්. මේ නිසා අපි මේවා වෙන්කර හඳුනාගෙන විශ්ලේෂණය කරලා වාර්තා කිරීම තමයි වඩාත් හොඳම. මෙහිදී අපිට හඳුනා ගන්න ඕන වැට් සමග විකුණුම් කරපු අගය කොහොමද ආවේ? 972ක් තිබිලා තියෙනවා විකුණුම් වටිනාකම. අපි 108න් බෙදලා 100න් වැඩි කරොත් අපිට 900ක උත්තරයක් ලැබෙනවා. ඒ වගේම මෙහිදී වැට් වෙනම හඳුනා ගන්න අවශ්‍යතාවයක් වුණොත් 972 108න් බෙදලා 8න් වැඩි කරොත් අපිට වැට් අගය හඳුනාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ 900 සහ 972 ලැබුණු ආකාරය පිළිබඳව ඔබට ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මීළඟට අපිට අපෙන් බලාපොරොත්තු වෙනවා මුදල් ගෙවීම් ජර්නලයක් සකස් කරන්න කියලා. එහෙමනම් මුදල් ගෙවීම් ජර්නලය සම්බන්ධයෙන් තොරතුරු අපි ලබා ගත්තොත් මුදල් ගෙවීම් ජර්නලයේ අපිට තියෙන්නට ඕන පිළිතුරු මෙන්න මෙහෙම තිබෙනවා. අපි සල්ලි ගෙවලා තියෙනවා ණය හිමියන්ට අමල්, සමන්, මහේෂ්, ඒ වගේම සේවක වැටුප්, ඒ වගේම ප්‍රේෂණය කරපු EPF වටිනාකම, ඊළඟට ETF වටිනාකම සහ වෙනත් වියදම්. ඔබට පේනවා මේ වටිනාකම් අපි එකම තීරුවකට ගන්නවා. ණය හිමියෝ අපි පළවෙනි තීරුවෙන් පෙන්නනවා. ඊට පස්සේ වියදම්, සේවක වැටුප් සහ වෙනත් වියදම් පෙන්නනවා. ඒ වගේම අපි වෙනත් තීරුවක EPF හා ETF ගණනය කරලා ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපෙන් ඉල්ලනවා මුදල් ගිණුම ලැබුණු ආකාරය. එමනම් මුදල් ගිණුම අපිට ඊටාම පැහැදිලිව තොරතුරු ගන්න පුළුවන්. ඔබට මේ සගල වරහණක් දැමීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තොරතුරු ඔබට දීලා තියෙන නිසා ඒවා අපිට ඒ තුලින්ම උපුටා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ආරම්භක ශේෂය අපිට දීලා තියෙනවා. ණය ගැතියන්ගෙන් ලැබුණු මුළු මුදල 625යි. විකුණුම් වලින් 900ක් සහ වැට් වලින් 72ක්. ඒ වගේම ණය ගැති පාලන ගිණුමේ 640ක්. වැටුප් පාලන ගිණුමෙන් 552ක්. EPF, ETF එතන අපිට තොරතුරු දීලා තියෙනවා. වෙනත් වියදම් රුපියල් 250ක් තියෙනවා. එහෙමනම් මේ ශේෂය අපිට රුපියල් 67ක් ලැබිලා තියෙනවා. මේවා අපි සාමාන්‍ය තොරතුරු පදනම් කරගෙන ඔබට ලැබුණු ආදායම් සහ ඔබ කරන ලද ගෙවීම් නැත්නම් වියදම් පදනම් කරගෙන මුදල් ගිණුම ඔබට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපෙන් බලාපොරොත්තු වෙලා තියෙන ණයගැති පාලන ගිණුම. මේකත් ඉතාම සරල මට්ටමින් අපිට ණයගැති පාලන ගිණුම ගන්න පුළුවන්. ණයගැති පාලන ගිණුමේ ආරම්භක ශේෂය 300ක් තියෙනවා. එහි විකුණුම් 750ක්, ඒ වගේම වැට් 60ක්, ඒ වගේම මුදල් ලැබිලා තියෙනවා 625ක්, දුන් වට්ටම 15ක්. ඒ අනුව අපිට ශේෂය 470ක් ලෙස ලැබිලා තියෙනවා. මේවා සාමාන්‍ය ණයගැති පාලන ගිණුමේ තොරතුරු විකුණුම් සහ වැට් ණයගැති පාලන ගිණුමට හර වුණා. මුදල් සහ දුන් වට්ටම් ණයගැති පාලන ගිණුමට බැර කරලා තියෙනවා. ඊළඟට අපෙන් ඉල්ලනවා එකතු කළාගේ මත බදු වැට් පාලන ගිණුම. එහෙමනම් වැට් පාලන ගිණුමේදී ඔබ ලබාගත් තොරතුරු පදනම් කරගත්තොත් ණය හිමි පාලන ගිණුමේ අපි ශේෂය 40ක් විදිහට පෙන්නනවා. ඒ වගේම ණයගැතියන්ගෙන් අපි රුපියල් 60ක් වැට් ලබාගෙන තියෙනවා. ඒ වගේම අත්පිට විකුණුමෙන් 72ක් ලැබිලා තියෙනවා. ඒ වගේම ණය හිමි පාලන ගිණුමෙන් 88ක් ලැබිලා තියෙනවා. ඒ අනුව වැට් පාලන ගිණුමේ ශේෂය 84ක් බවට පත් වෙනවා. ඊළඟට අපෙන් ඉල්ලනවා වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම සම්බන්ධයෙන් වැටුප් පාලන ගිණුම. වැටුප් පාලන ගිණුම සම්බන්ධයෙන් අපේ තොරතුරු හරි ලේසි. අපි වැටුප් පාලන ගිණුමේදී මුළු වැටුප් වශයෙන් රුපියල් 600ක් සේවකයන්ගේ වගකීමක් ඇති වෙලා තියෙනවා. එයින් අපි 552ක් ඔවුන්ට වැටුප් වශයෙන් ගෙවලා තියෙනවා. ඒ වගේම තමයි ගෙවිය යුතු EPF රුපියල් 48ක් තිබිලා තියෙනවා. ඊළඟට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ගිණුම අපිට පෙන්නනවා. ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ගිණුමේ ශේෂය 120ක් තිබිලා තියෙනවා. වැටුප් පාලන ගිණුමෙන් 48ක් සහ EPF වියදම් වලින් 72ක් ලැබෙනවා. අපිට ගිය අවුරුද්දේ නැත්නම් ගිය මාසයේදී ආරම්භක ශේෂය 120ක් තිබුණ එක අපි ගෙවලා අවසන් කරනවා. ඒ අනුව අපි මුදල් 120ක් ගෙවනවා. එහෙමනම් මේ මාසයේදී ලැබුණු
සේවක අර්ථසාධක කර මුදල් ගිණුමේ 120 අපි ඉදිරියට ගෙවීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි අපි මෙතෙක් වෙලා සාකච්ඡා කරේ මෙන්න මේ ප්‍රශ්න කීපය ඒ අනුව ඔබට පැහැදිලි කරගන්න පුළුවන් අපේ සරල අභ්‍යාස ටිකක් අපිට තිබුණේ මුදල් ගෙවීම් ජර්නලයක් ඒ වගේම අපෙන් අහලා තිබුණා මුදල් ගිණුම ඒ වගේම ණයගැති පාලන ගිණුම ඒ වගේම වැට් ගිණුම ඒ වගේම වැටුප් පාලන ගිණුම සහ සේවක අර්ථසාධක කර මුදල් සම්බන්ධයෙන්. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු අපිට පස්වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරන්න තිබෙන්නේ පස්වෙනි ප්‍රශ්නයේ තියෙනවා නෙතු සහ මුතු පහත කොන්දේසි යටතේ හවුල් ව්‍යාපාරයක් කරගෙන ගියා කියලා. නෙතු සහ මුතු දෙක එක අනුපාතයට ලාභ බෙදාගත්තා. ඒ වගේම සෑම හවුල්කරුවෙකුටම 50000ක වේතනයක් මාසිකව ලැබුණා. සෑම හවුල්කරුවෙකුටම ප්‍රාග්ධන පොලිය මත 10%ක පොලියක් හම්බ වෙනවා. ඒ වගේම හවුල්කරුවන්ගේ කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනවා. කීර්තිනාම ගැලපීම් හැර වෙනත් දෙයක් තිබුණොත් ඔවුන්ගේ ජංගම ගිණුම මගින් සිදු කරන්න කියලා තියෙනවා. එහෙමනම් අපිට මෙතන දීලා තියෙනවා හවුල්කාරයන්ගේ ක්‍රියාකාරකම් ශේෂ පිරිසුමක් මගින් ප්‍රාග්ධන ගිණුම් ඒ වගේම ජංගම ගිණුම් ඒ වගේම ණය ගිණුම දේපළ පිරියත උපකරණ ඒ වගේම විකුණුම් පිරිවැය මෙහෙයුම් වියදම් තොග ඒ වගේම ණය ගෙවීම ඊළඟට ගැනිලි අතැති මුදල් හා ගංගා මුදලක් ගෙනාවා කියලා. මේ තොරතුරු පදනම් කරගෙන අපි ඉස්සරහට ගියොත් අපිට අතරක තොරතුරු වශයෙන් දීලා තියෙනවා හවුල්කාරයෝ භාණ්ඩ ගැනිලි සිදු කිරීමක් සම්බන්ධයෙන් ඒ වගේම අපේ හවුල්කාරයෙක් නොවන කෙනෙකුගේ නමක් දීලා තියෙනවා. ඔහු පිටත බාහිර පුද්ගලයෙක්. ඔහුගේ ණය ගෙවීමක් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. ඒ වගේම වෙළඳ බලපත්‍රය අලුත් කිරීම සම්බන්ධයෙන් අපිට තොරතුරක් තියෙනවා. ඒ වගේම රක්ෂණ වාරිකය ගෙවීම අතරතුර හවුල්කාරයෙකුගේ වියදමක් එම වියදම සමග දරලා තියෙනවා. ඒ වගේම නව හවුල්කරුවෙකු බඳවා ගැනීම ගැන අපිට අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ තොරතුරු සලකා බලපුවාම අපෙන් පළවෙනියෙන් ඉල්ලනවා මේ හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය අපිට දෙන්න කියලා. එහෙමනම් හවුල් ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය අපි සරලව ගත්තොත් විකුණුම් රුපියල් 6000ක් තියෙනවා. ඒතර විකුණුම් පිරිවැය 1750යි. දරලාභය 4250යි. මෙහෙයුම් වියදම් 2560යි. බලපත්‍රයේ නඩත්තුවට අපි ගෙවලා තියෙනවා රුපියල් 10ක්. ණය පොලිය 30ක්. ඒ අනුව ශුද්ධ ලාභය 1650ක් අපිට ලැබිලා තියෙනවා. ප්‍රාග්ධන පොලි 200ක් හා 100ක්. වේතන සරල අදහසක් තියෙන්නේ මාසයකට 50 ගානේ අවුරුද්දකට ගෙවපු ගාන. ඒ වගේම අපිට ඉතුරු උත්තරේ රුපියල් 150ක් දෙක එක අනුපාතයට ලාභ බෙදාගත්තාම අපේ ලාභයේ වශයෙන් 100 සහ 150 එනවා. එතකොට ඔබ විකුණුම් පිරිවැය හදාගත්ත ආකාරයේදී ලද විකුණුම් පිරිවැය මෙතන තියෙනවා ඔබට පැහැදිලි 60ක සහ 40ක භාණ්ඩ ගැනීම කරා කියලා. එහෙමනම් මෙතන විකුණුම් පිරිවැය දීලා තියෙනවා අපිට 1850ක්. එහෙනම් ඔබ කරන්න ඕන එතන 60 සහ 40 අපි ගිණුම් වලින් ඉවත් කරගන්නවා. ඒ වගේම තමයි ව්‍යාපාරයේ රක්ෂණ වාරිකය තුල මුතුගේ රක්ෂණ වාරිකයක් තියෙනවා. එහෙනම් අපි ඒකත් ව්‍යාපාරයේ වියදම් වලින් අයින් කරගන්නවා. ඉවත් කරගන්නවා. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාරයේ වෙළඳ බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් 10000ක් නෙතු විසින් පෞද්ගලික මුදල් ගෙවලා තියෙනවා. ඒ නිසා ඒකත් අපි ගිණුම් වලින් අයින් කරගන්නවා. එහෙමනම් මේවා සටහන් කරගත්තාම ඔබට පේනවා වෙළඳ බලපත්‍රය සඳහා රුපියල් 10ක් එනවා. අපේ බාහිර පුද්ගලයෙකුගේ ණය සඳහා රුපියල් 30ක පොලියක් ගිණුම්ගත කරන්න වෙලා තියෙනවා. ඒ තොරතුරු පදනම් කරගත්තාම ලාභය රුපියල් 150ක් ඉතුරු වෙනවා. ඒ ලාභ කොටසක් වශයෙන් අපි බෙදා ගන්නවා. ඊළඟට අපෙන් ඉල්ලනවා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. මෙහිදී අපි ඔබට ඊළඟට ඉදිරිපත් කරන්න කැමති අර විකුණුම් පිරිවැය කොහොමද අපි ලබාගත්තේ කියන එක පිළිබඳ අදහසකුත් විකුණුම් පිරිවැය ආරම්භක ශේෂය 1850ක් තියෙනවා. ඒ 1850 ඇතුලේ ජංගම ගිණුම් වලට අයින් කරගන්නවා හවුල්කරුවන් කරන ලද ගැන්ලි. එහෙමනම් විකුණුම් පිරිවැය 1750ක පිළිතුරක් අපිට ලැබෙනවා. ඒ වගේම තමයි මෙහෙයුම් වියදම් 2600ක් තියෙනවා. මෙහිදී මුතුගේ පෞද්ගලික ජීවිත රක්ෂණ වාරිකයේ ව්‍යාපාරයේ වියදම් වල අඩංගු වෙලා තියෙනවා. එහෙමනම් ඒකත් අපෙන් ඉවත් කරගත්තාම රුපියල් 2560ක මෙහෙයුම් වියදමක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ණය පොලිය කොහොමද ගණනය කරගත්තේ කියලා අපි බලාපොරොත්තු වුණොත් ආරම්භක දවසේ ණය 800ක් තිබුණා 100% ගානේ. හැබැයි මාස 6ක් විතරයි මේ ණය පොලිය පදනම් වෙන්නේ. එතකොට 120ක පොලියක් එතන ගණනය වෙනවා. ඒ වගේම තමයි මාස 6කින් පස්සේ රුපියල් 400ක ණයක් ඉතුරු වුණා. එයින් 105ක්
ගණනය කරපුවාම තවත් මාස 6කට විතරයි ඉතුරු වෙන්නේ. එහෙමනම් එතනදී ණය පොලිය රුපියල් 10ක් බවට පත් වෙනවා. එහෙමනම් මුළු පොලිය රුපියල් 30ක් බවට පත් වෙනවා. ප්‍රාග්ධන පොලි ගැටලුවක් නෑ ඕගොල්ලන්ට. ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂය 2000යි 10%ක් 200යි. ඒ වගේම මුතුගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 1000යි ඒට 10%යි. එහෙනම් 100යි මුළු මුදල ප්‍රාග්ධන පොලි වශයෙන් රුපියල් 300ක් ගිණුම්ගත වෙනවා. එහෙමනම් මේ තොරතුරු පදනම් කරගත්තාම අපි හවුල් ව්‍යාපාරයේ ජංගම ගිණුම ගැන අවධානය යොමු කරනවා. ජංගම ගිණුමේදී ශේෂය රුපියල් 400ක් හා 200ක් ආරම්භක වශයෙන් තියෙනවා. බිල්පත් ගාස්තු නැත්නම් වෙළඳ බලපත්‍රයකට රුපියල් 10000ක් නෙතු විසින් ගෙවලා තියෙනවා. ප්‍රාග්ධන පොලි 200යි 100යි ඒවා ඔබට ලැබිලා තියෙනවා දැන්. වේතන ලැබිලා තියෙනවා. ඒ වගේම ලාභ කොටස් ලැබිලා තියෙනවා. බාණ්ඩ ගැනීමලි හර කරනවා, මුදල් ගැනීමලි දීලා තිබෙනවා, රක්ෂණ වාරිකය ශේෂය. ඒතර මේ සාමාන්‍ය තොරතුරුමයි ඔබට තියෙන්නේ. ලොකු ගැටලුවක් නෑ මේවා වාර්තා කර ගැනීම සම්බන්ධයෙන්. හවුල්කාරයෙක්ගෙන් යමක් අය කරගෙන තියෙනවා නම් ඒවා හර කරනවා. ඒ වගේම හවුල්කාරයෙකුට යමක් දෙන්න තියෙනවා නම් ඔහුගේ ජංගම ගිණුමට අපි බැර කිරීමක් කරනවා. ඒ වගේම තමයි අපි මෙතනින් සඳහනක් ඔබට කරනවා මතක් කිරීමට ප්‍රාග්ධන පොලි වේතන ලාභ කොටස් වගේ දේවල් ලාභ විසර්ජන ගිණුමෙන් හර කරලා හවුල්කරුගේ ජංගම ගිණුමට බැර කිරීම තමයි සාමාන්‍ය සිද්ධිය. ඊළඟට අපි බලමු හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම සම්බන්ධයෙන් අපිට වාර්තා වුණු තොරතුරු. ශේෂය තියෙනවා 2000ක් සහ 2500ක් සහ 1000ක්. ඒ වගේම ගංගා රුපියල් 3000ක මුදලක් සමග ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. දැන් අපි කීර්තිනාමය මෙතනදී ඇස්තමේන්තු කළ බව මෙහි සඳහන් වුණා. හවුල්කරු බඳවා ගන්න අවස්ථාවේදී ඔබට රෝමිලක්කම් 6 අමතර තොරතුරේ සඳහන් වෙනවා. කීර්තිනාමයේ ලක්ෂ 3ක් මුදලක් රුපියල් ලක්ෂ 3ක ගෙනාවා. කීර්තිනාමයේ 1500ක් බවට පත් වුණා. නවලාභ අනුපාතයේ 5-3-2 අනුපාතයට මේගොල්ලෝ මේක බෙදාගත්තයි කියලා. එහෙමනම් ඒ තොරතුරු වාර්තා කරගත්තට පස්සේ ඔබට පේනවද බලන්න ප්‍රාග්ධන ගිණුමට ඉතා සරලව ප්‍රාග්ධන ගිණුම 1000 සහ 500 වශයෙන් බැර වෙනවා. ඒ වගේම කීර්තිනාමය 750 450 300 වශයෙන් මේ ගිණුම් වලට හර වෙනවා. මේ තොරතුරු මත පදනම් කරගත්තාම හවුල්කරුවන්ගේ අවසන් ශේෂවලට ප්‍රාග්ධන ගිණුමෙන් ලැබෙන්නේ කීර්තිනාමයේ බැර කිරීමක්. ඒ වගේම ප්‍රාග්ධන ගිණුමට හර වෙනවා. එතකොට අපිට මේ ලැබුණු උත්තරේ කොහොමද මේ කීර්තිනාමය ගණනය කළේ කියලා අපි වෙනම පැහැදිලි කිරීමක් ඔබට කරනවා. පැරණි අනුපාතයට වෙන්නේ 2:1 අනුපාතයට. එහෙමනම් පළවෙනි නෙතුට රුපියල් 1000ක්, මුතුට රුපියල් 500ක් වශයෙන් රුපියල් 1500ක ප්‍රමාණයක් මෙහිදී කීර්තිනාමයේ බැර වෙනවා. නව හවුල්කරුවෝ වශයෙන් සලකනවා මේ තුන් දෙනාම දැන්. එතකොට අලුත් හවුල් ව්‍යාපාරයක්. එහෙමනම් කීර්තිනාමයේ හර කරගත්තේ 5, 3, 2 යනාදී වශයෙන් අනුපාත වලට 750ක් 450ක් 300ක් වශයෙන්. එහෙමනම් ඔබට පේනවා මේ ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුමේ තොරතුරු පදනම් කරගත්තාම ඔබට බලාපොරොත්තු වුණු ප්‍රශ්න කීපයට පිළිතුරු සපයා ගන්න පුළුවන් ඉතා පහසුවෙන්. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් හා ජංගම ගිණුම් තමයි අපිට අවසාන වශයෙන් අපෙන් ඉල්ලා තිබුණේ. එහෙමනම් අපි ඊළඟට යනවා ඒ ප්‍රශ්නයේම ආ කොටසට. ඔබට පැහැදිලි වෙනවා අශාන් පොදු සමාගමේ තොරතුරු කීපයක් අපිට දීලා තියෙනවා. මොනවද තොරතුරු? ආරම්භක තොරතුරු සහ අවසන් තොරතුරු ඔබට පැහැදිලි මේ තියෙන්නේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා. දේපල පිරියුතු උපකරණ, තොගය, වෙළඳ ලැබිය යුතු දෑ, මුදල් හා සමාන වගේ දේවල් වත්කම් වශයෙන් සලකලා තියෙනවා. දීලා තියෙනවා. ඊළඟට ප්‍රකාශිත ප්‍රාග්ධනය, ප්‍රත්‍යාගන සංචිතය, රඳවාගත් පියුම්, කල්බදු ණය හිමියෝ, වෙළඳ ගෙවිය යුතු දෑ, ඒ වගේම බදු ප්‍රතිපාදන සහ බැංකු අයිරාව හිමිකම වශයෙන් දීලා තියෙනවා. අපිට අමතර තොරතුරු ඉතා කෙටියෙන් කියනවා මොනවද? අතුරු ලාභාංශ 1200ක් ගෙව්වා. රුපියල් 2000ක රඳවාගත් පියුම් ප්‍රාග්ධනිත කරා. සාමාන්‍ය කොටස් ලක්ෂයක් මහජනයාට නිකුත් කළා. වර්ෂය සඳහා ෂෙය රුපියල් ලක්ෂ 21ක් නැත්නම් 2100ක්. ආදායම් බදු වියදම 11,60,000ක් නැත්නම් 1160ක්. වර්ෂය තුලදී ඉඩම ප්‍රත්‍යාගණනය කරපු බවක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි වෙනත් ප්‍රත්‍යාගණන කරේ නැහැයි කියනවා. රෝමිලක්කම් 4 තුල රුපියල් ලක්ෂ 4ක ලාභයක් සහිතව යන්ත්‍රයක් විකුණලා තියෙනවා. මේ යන්ත්‍රය මීට පෙර රුපියල් 3000කට මිලදී අරන් තිබූ එකක්. ඒ වගේම මෙහි 10%ක 120ක වාර්ෂික ෂෙය වාර්තා කරලා තියෙනවා. ඒ වගේම අපිට තව තොරතුරක් ලැබිලා තියෙනවා. වර්ෂය තුලදී නව මෝටර රථයක් මිලදීගෙන තිබුණයි කියලා.
එහෙමනම් අපෙන් අහන ප්‍රධානම සහ එකම ප්‍රශ්නය වන්නේ LK7 මුදල් ප්‍රවාහ ප්‍රකාශ ප්‍රමිතියට අනුව 2020යි 3/31 අවසන් වර්ෂයේ සඳහා අශාන් පොදු සමාගමේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පෙන්වන්න කියලා කියනවා. හරි අපි එහෙනම් බලමු මුදල් ප්‍රවාහ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ මූලික තොරතුරු කීපයක්. අපි බදු පෙර ලාභයේ විදිහට 8660ක්, යන්ත්‍ර විකුණුම් ලාභයේ 400ක්, ෂෙයා 2100ක් ලබාගෙන තියෙනවා. මෙතන යන්ත්‍ර විකුණුම් ලාභය අපි මුදල් ප්‍රවාහ නොවන අයිතමයක්සේ සලකලා ඉවත් කරනවා. ඊළඟට ෂෙයා කියන්නේත් මුදල් ප්‍රවාහ නොවන අයිතමයක්සේ සලකලා අපි මෙතනදී ගැලපීම් කරනවා. කාරක ප්‍රාග්ධනය වශයෙන් තොගේ වැඩිවීම, වෙළඳ ලැබිය යුතු දෑ අඩුවීම, වෙළඳ ගෙවිය යුතු දෑ අඩුවීම. මේදී ඔබ මතක තියාගන්න ඕන වත්කමක් සම්බන්ධයෙන් අපි තොරතුරක් වාර්තා කරද්දී ආරම්භක ශේෂයෙන් අවසන් ශේෂය වාර්තා කරොත් කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීම හොයාගත්ත හැකියි. ඒ වගේම තමයි වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ වගකීමක තොරතුරක් අපි අවසාන ශේෂයෙන් ආරම්භක ශේෂය අඩු කරපුවාම අපිට මේ වෙනස් වීම හොයාගන්න පුළුවන්. ඒ වගේම ආයෝජන ක්‍රියාකාරකම් වල තියෙනවා යන්ත්‍ර විකුණීමක්, ඒ වගේම මෝටර රථ මිලදී ගැනීමක්, ඒ වගේම කොටස් නිකුතුවක්, කල්බදු වාරික ගෙවීමක්, ලාභාංශ ගෙවීමක්. මෙන්න මේ තොරතුරු ටික ඔබට උත්තරයක් විදිහට පැහැදිලි කරගමු කොහොමද පෙරවැඩ අපි ගණනය කරන ලද්දේ කියලා. ඔබට පේනවා දැන් එහෙමනම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුළ සාමාන්‍ය කොටස් තීරුවකුයි රඳවාගත් ඉපයුම් තීරුවකුයි අපි ගත්තොත් අපිට පේනවා සංචිත ප්‍රාග්ධනිත කිරීමක් කරලා තියෙනවා. එතකොට කොටස් නිකුතුවක් වෙලා තියෙනවා වර්ෂයේ ලාභය. මේ සියල්ලම අපිට ලබා ගන්න පුළුවන් ආරම්භක ශේෂ සහ අවසාන ශේෂ අතර සම්බන්ධයෙන්. ආරම්භක ශේෂය සහ අවසාන ශේෂය අරගෙන අපිට කියන තොරතුරු මේකට ඉදිරිපත් කළාට පස්සේ උදාහරණයක් වශයෙන් රඳවාගත් ඉපයුම් වලින් 1200ක ගෙවු ලාභාංශයක් අඩු වෙනවා. ඒ වගේම සංචිත ප්‍රාග්ධනිත කිරීමකදී රුපියල් 2000ක් අඩු වෙනවා. එහෙමනම් මේ ශේෂ අතර වෙනස ගත්තාම අපිට රුපියල් 7500ක වෙනසක් එනවා. ඒ අපි වර්ෂයේ ලාභය ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂයක් තියෙනවා, සංචිත ප්‍රාග්ධනිත කිරීමක් තියෙනවා, අවසන් ශේෂයක් තියෙනවා. එහෙමනම් මේ අතරත් වෙනස ගත්තාම ඔබට කොටස් නිකුතුවෙන් ලබාගත් මුදල එනවා. ඒ පදනම් කරගත්තාම අපිට බදු පෙර ලාභයේ ගණනය කිරීම සඳහා අපි සූත්‍රයක් හඳුනාගෙන තියෙනවා මෙතන. මොකද්ද? ලාභයට බදු එකතු කරපුවාම අපිට බදු පෙර ලාභය එනවා. ලාභය තියෙනවා 7500ක්, ඒක ඔබට ලැබිලා තියෙනවා. බදු 1160ක් තියෙනවා. එහෙමනම් බදු පෙර ලාභය 8660ක් වෙනවා. එතකොට දැන් අපි නැවත ගත්තොත් දේපල පිරියත් උපකරණ සම්බන්ධයෙන් දේපල පිරියත් උපකරණ වලදී ආරම්භක ශේෂය 30100යි, අවසන් ශේෂය 35500 ඔබට දීලා තියෙනවා. ඉතාම හොඳට පැහැදිලිව කියනවා ප්‍රත්‍යාගණනය කිරීමක් කරාලු. එතකොට ප්‍රත්‍යාගණන සංචිතය ඔබට දීලා තිබුණා 1000ක්. ඒ නිසා ඒ උත්තරේ එහෙමම ගන්නවා. ෂෙයාත් ඔබට 2100 දීලා තිබුණා. ඒ වගේම තමයි අපේ දේපල පිරියතක් ඉවත් කරලා තියෙනවලු. එහෙමනම් අනිවාර්යෙන් ඔබ දන්නවා ඉවත් කිරීමකදී ඉවත් කිරීම ගිණුම අනිවාර්යෙන් හර විය යුතුයි. අනිවාර්යෙන් හර වෙන්න නම් ඉවත් කිරීමේ ගිණුමට හර වෙන්නේ දේපල පිරියත උපකරණ ගිණුමෙන් බැර වෙන සිද්ධිය. ඒ වගේම තමයි ඉවත් කිරීමේ ගිණුමකට සමුච්චිත ශේෂය අනිවාර්යෙන් බැර විය යුතුයි. එහෙම බැර වෙන්න නම් දේපල පිරියත උපකරණ ගිණුමේ හර ශේෂයකින් ඒක එන්න ඕන. එහෙමනම් දැන් මේ කරුණු ඉතාම හොඳින් බලන්න ඔබට පැහැදිලි කරගන්න පුළුවන්. යන්ත්‍ර සම්බන්ධයෙන් ඉවත් කිරීමක් තියෙනවා, ඒ රුපියල් 3000ක්. එතකොට දේපල පිරියත උපකරණ ගිණුම බැර වෙලා ඉවත් කිරීමේ ගිණුමට එනවා. ඒ වගේම තමයි සමුච්චිත ශේෂ සම්බන්ධයෙන්ුත් ඒ තීරණය එහෙමයි. එහෙමනම් අපි ලාභ ගිණුමෙන් ආපු යන්ත්‍ර ඉවත් කිරීමේ ලාභය රුපියල් 400 හඳුනාගත්තාම යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලද මුදල රුපියල් 1500 ඔබට ගණනය කළ හැකියි. දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන්ුත් ෂේවීම් අපි හඳුනාගෙන තියෙනවා, ඉවත් කිරීම හඳුනාගෙන තියෙනවා, අවසන් ශේෂය ඔබට ලැබිලා තියෙනවා. ආරම්භක ශේෂය ඔබ දන්නවා, ප්‍රත්‍යාගණනය දන්නවා, සමුච්චිත ශේෂ වශයෙන් ඉවත් කරන ලද ප්‍රමාණය දන්නවා. එහෙමනම් මේ ගිණුමත් තුලනය කරොත් ඔබට වර්ෂය තුල මිලදී ගන්නා ලද දේපල පිරියත උපකරණ රුපියල් 8000ක් වශයෙන් ලැබෙනවා. මීළඟට අපි ඔබට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. කාරක ප්‍රාග්ධනයේ වෙනස් වීමක් ඔබට හොයාගන්න අවශ්‍ය නම් ජංගම වත්කමක කාරක ප්‍රාග්ධනයේ වෙනසින් හොයාගන්න ඔබ ආරම්භක දිනට ශේෂයෙන් අවසන් ශේෂය අඩු කරන්න. උදාහරණයක් වශයෙන් අපි තොගේ ගත්ත විදිය 7250 ආරම්භක ශේෂය, 9750 අවසන් ශේෂය, ඔබට 2500 වෙනස ලැබෙනවා. වෙළඳ ලැබිය යුතු දෑත් 10750යි අවසන් උත්තරේ, ආරම්භක ශේෂය අවසන් දිනයට 8500යි. එහෙමනම් 2250ක වෙනසක් එනවා. ඒ වගේම තමයි අපි ජංගම වගකීමක් අපිට වෙනසක් හොයාගන්න ඕන වුණොත් අපි මෙහිදී කරන්න ඕන දේ තමයි අවසන් දිනට ශේෂය සහ ආරම්භක දිනට ශේෂය වෙනස සලකා බලන්න.
වෙළඳ ගෙවිය යුතු දෑ සඳහා 4350යි. එතන 7400ක් තියෙනවා. එහෙනම් ඔබට 3500 ලැබුණු ආකාරය පැහැදිලි ඇති. තවදුරටත් අපිට පෙර වැඩක් හොයාගන්න වෙනවා කොච්චර බදු ගෙවුවද කියන එක. එහෙමනම් ආරම්භක ශේෂයේ බැරපැත්තේ තියෙනවා රුපියල් 600ක්. ඒ වගේම තමයි අවසන් ශේෂයේ රුපියල් 500ක් තියෙනවා. මෙතන ගෙවූ බදු 1260යි. එහෙමනම් අපිට ලාභ ගිණුමෙන් පැන නගිනවා 1160ක්. එහෙම නැත්නම් ලාභ ගිණුමේ 1160ක් ලැබිලා තිබිලා අපි ගාන එහෙම නැත්නම් මේ තියෙන ප්‍රමාණය තුලනය කරොත් අපි මුදල් වශයෙන් ගෙවලා තියෙනවා 1260. එහෙමනම් අපිට මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් අපිට ওই තොරතුරු තමයි හඳුනා ගන්න ඕන. එතකොට අපි දේපල පිරියත් උපකරණ මිලදී ගැනීම, හිමිකම් වෙනස් වීම, යන්ත්‍ර ඉවත් කිරීමෙන් ලද මුදල මෙන්න මේ සම්බන්ධයෙන් අපිට කරුණු ඉදිරිපත් වුණා. එහෙමනම් අපි ඊළඟට සලකා බලමු අපේ අවසාන ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය. 6 වෙනි ප්‍රශ්නය අපිට කොටස් 3ක් ලැබිලා තියෙනවා. එහි පළවෙනි කොටස වශයෙන් අපි හඳුනාගෙන තියෙනවා අයන්න 2020 3:31 අවසන් වර්ෂයේ සඳහා මෝටර රථ කර්මාන්තයේ නියුතු සමාගම් තුනකට දාලා තොරතුරු අපිට දීලා තියෙනවලු. මේ තොරතුරු පදනම් කරගෙන අපිට පොඩි ගැළපිලි කීපයක් ඒ වගේම ප්‍රශ්න කීපයක් අහනවා. ඉතා සරල විදිහට උත්තරේ ගන්න පුළුවන් වුණාට ඉතා සියුම් දත්ත කීපයක් තියෙන්නේ. මේවා හොඳින් නිරීක්ෂණය කළොත් විතරයි ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරයක් සපයා ගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපිට දීලා තියෙනවා ජංගම අනුපාතය, ශනිකවත්කම්, තොග පිරිවැටුම්, ණයගැති පිරිවැටුම්, ණය හිමිකම්, මුළුවත්කම්. ඇල්ෆා සමාගම, බීටා සමාගම සහ ගැමා සමාගම වශයෙන් සමාගම් තුනක් මේ මොහොතේ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය පහත එක් තත්වයන්ට අදාළ සමාගම හඳුනාගෙන ඒට පදනම් වූ අනුපාතය සඳහන් කරන්න කියලා. එහෙනම් එහි පළවෙනි එක තමයි ඉහළම තෝලනයේ සහිත සමාගම. ඉහළම තෝලනයේ සහිත සමාගම වෙනකොට ඔබට හැම වෙලාවෙම යන්න වෙනවා ණය හිමිකම් අනුපාතය. එතකොට ණය හිමිකම් අනුපාතය අනුව වැඩිම ණය ප්‍රමාණයක් නියෝජනය කරන්න සීමිත බීටා සමාගම. අපි බලමු බීටා සමාගම පිළිතුරක් වශයෙන් ලැබිලා තියෙනවද කියලා. ඔබට පැහැදිලි මෙතන තියෙනවා බීටා සමාගම එහි ණය හිමිකම් අනුපාතය 80%ක් ලෙස සඳහන් වෙනවා. ඊළඟට කියනවා තොග භාවිතයේදී වැඩිම කාර්යක්ෂමතාවය දක්වන සමාගම. තොග භාවිතයේදී වැඩිම කාර්යක්ෂමතාවය ගණනය කරගන්න පුළුවන් අපිට මේ දීලා තියෙන අනුපාත අතරින් අපිට එන්නේ තොග පිරිවැටුම් අනුපාතය තමයි මේ සම්බන්ධයෙන් අපි හොඳම අනුපාතයේ විදිහට හඳුනාගන්නේ. එහෙමනම් තොග භාවිතය සම්බන්ධයෙන් වැඩිම තියෙන්නේ ඇල්ෆා සමාගම 9.5. අපි බලමු ඇල්ෆා සමාගම අපිට පිළිතුරක් වශයෙන් එනවද කියලා. එතකොට ඔබට පේනවා ඇල්ෆා සමාගම තොග පිරිවැටුම් අනුපාතය අපිට දීලා තියෙනවා 9.5. ඒ 9.5 පදනම් කරගෙන තමයි අපේ තීරණය අරගෙන තියෙන්නේ. ඊළඟට පහත එක් තත්වයන්ට අදාළ සමාගම හඳුනාගෙන ඒට පදනම් වූ අනුපාතය සඳහන් කරන්න කියනවා. අපෙන් අහනවා ඉහළම ද්‍රවශීලතාවයේ සහිත සමාගම. එහෙමනම් ඉහළම ද්‍රවශීලතාවයේ සමාගම අපි උත්තරයට ගන්න අපිට යොදා ගන්න පුළුවන් ශනිකවත්කම් අනුපාතය, ඒ වගේම ජංගම අනුපාතය. එතකොට ඔබට පේනවා ශනික අනුපාතය ගත්තොත් වැඩිම බීටා සමාගමට, ඒ වගේම ජංගම අනුපාතය ගත්තහමත් බීටා සමාගම. එහෙමනම් අපි බලමු බීටා සමාගම අපිට මේ සඳහා තොරතුරක් වශයෙන් ලැබිලා තියෙනවද කියලා. බීටා සමාගම තොරතුරක් වශයෙන් ලැබිලා තියෙනවා. එහි ශනිකවත්කම් අනුපාතය සහ ජංගම අනුපාතය අපිට ඒ උත්තරයට ප්‍රමාණවත් වෙලා තියෙනවා. ඊළඟට අපිට කියනවා ආයෝජනයේ මත වැඩිම ප්‍රතිලාභ ජනනය කරන සමාගම. එහෙනම් ආයෝජනයේ මත වැඩිම ප්‍රතිලාභ ජනනය කරන සමාගම අපි හොයාගන්න උදව් කරගන්නවා. අපි මුළුවත්කම් මත ප්‍රතිලාභය පදනම් කරගත්තොත් මුළුවත්කම් මත ප්‍රතිලාභය පදනම් වුණාම ඔබට පේනවා වැඩිම ප්‍රතිලාභය තිබෙන්නේ සීමිත ගැමා සමාගම. අපි බලමු මේ ගැමා සමාගම අපිට තොරතුරක් විදිහට ලැබිලා තියෙනවද කියලා. අපිට තියෙනවා පිළිතුර ගැමා සමාගම වත්කම් මත ප්‍රතිලාභය අනුපාතය 14% නිසා. පහත එක් තත්වයන්ට අදාළ සමාගම හඳුනාගෙන ඒට පදනම් වූ අනුපාතය සඳහන් කරන්න කිව්වහම ගණදුනුකරුවන්ගේ මුදල් එකතු කිරීමේදී වැඩිම කාර්යක්ෂමතාවයක් දක්වන සමාගම අපි හඳුනාගෙන තියෙනවා බීටා සමාගම. හේතුව ණයගැති පිරිවැටුම් අනුපාතය පදනම් කරගෙන. එහෙමනම් ඔබට පැහැදිලි මේ ප්‍රශ්න සියල්ලකටම උත්තර ලැබිලා තියෙන්නේ ඔබ අනුගමනය කරන ලද නිවැරදි අනුපාතය හඳුනා ගැනීමට තියෙන හැකියාව. ඒ නිසා මේ පිළිතුර ලේසි වගේ පෙවුනට ඔබ පිළිතුර සැපීමේදී මේ එක් අනුපාතවල තියෙන හැකියාව, කාර්යක්ෂමතාවය,
එහි තියෙන අගයන් සලකලා අපිට පිළිතුරු ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අපි ඉහළම තෝලනයේ සහිත සමාගම, ඒ වගේම තොග භාවිතයේ වැඩිම කාර්යක්ෂමතාවයේ තිබෙන සමාගම, ඒ වගේම ඉහළම ද්‍රවශීලතාවයේ සහිත සමාගම, ඒ වගේම ආයෝජනයේ මත ප්‍රතිලාභය හා අවසාන වශයෙන් අපි ඒකේ ගනුදෙනු කරුවන්ගේ මුදල් එකතු කිරීමේ වැඩිම කාර්යක්ෂමතාවය දක්වන සමාගම හඳුනා ගන්න ලැබුවා. මීළඟට අපිට තියෙනවා ඔබට පැහැදිලි සීමිත මලිත් රසායනාගාර සමාගම පැරණි වෛද්‍ය උපකරණ වෙනුවට නවීන වෛද්‍ය උපකරණයක් ලබා ගැනීම සඳහා සලකා බැලීමක් කරලා තියෙනවා. ඔවුන් තොරතුරු වගේක් ඉදිරිපත් කරලා තියෙනවා. පැරණි උපකරණයක් තියනවලු එය රුපියල් 250කට විකුණන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි උපකරණයේ ගැනුම් මිල 1800යි. උපකරණය ප්‍රවාහනය කරන්න රුපියල් 200ක්. උපකරණය ස්ථාපනය කරන්න රුපියල් 75ක්. ඵලදායී ජීවකාලය 125ක්. ජීවකාලය අවසානයේ උපකරණයේ සුන්බුන්නගේ 125ක්. ව්‍යාපෘති ආරම්භයේ ආරම්භක කාරක ප්‍රාග්ධනයේ 275ක්. අපිට මෙහිදී අතිරේක තොරතුරක් විදිහට ඉදිරිපත් වෙනවා. අතිරේක කාරක ප්‍රාග්ධන ව්‍යාපෘති අවසානයේ වසරේදී අය කරගත හැකි. නව උපකරණයේ අපේක්ෂිත ඵලදායී ජීවකාලය වර්ෂ 5යි. මෙම නව උපකරණය මිලදී ගතහොත් සමාගමේ බදුපසු ලාභයේ වාර්ෂික වැඩිවීම රුපියල් 210ක් ලෙස ඇස්තමේන්තු කරලා තියෙනවා. එතකොට ඔබ පරිස්සම් වෙන්න ඕන මේ මුදල් ප්‍රවාහයක් ලෙස අපි ලාභය සලකන්නේ. මේ මුදල් ප්‍රවාහය පදනම් කරගෙන අපි ලාභයේ පදනම් කරගෙන මුදල් ප්‍රවාහයකට යා යුතුයි. එහෙමනම් අපි එහිදී අනුගමනය කරගන්න ඕන ලාභයේ සමග මුදල් ප්‍රවාහය හඳුනාගන්නේ කොහොමද කියන එක. එහෙමනම් අපි මෙන්න මේ තොරතුර පළමුවෙන් හඳුනා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකක්ද අපිට තියෙන වර්ධක මෙහෙයුම් මුදල් ප්‍රවාහය වාර්ෂික මුදල් ප්‍රවාහය හොයාගත්තේ අපි මුදල් ප්‍රවාහය 600ක් වෙනවා. එතන ලාභය 210ක් සහ ෂේවින් 390ක්. එhmenan අපි ෂේවින් හොයාගත්තේ කොහොමද? පිරිවැය සුන්බුන්නගේ සලකා බලලා එතකොට අපිට මෙතන පිරිවැය හැදුණු විදිහ ගානේ දීලා තියෙනවා. සුන්බුන්නගේ පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් අපි මේ ටික සංසන්දනය කරලා අපි උත්තරය ගත්තට පස්සේ ෂේවින් වෙනවා රුපියල් 390ක්. මේ රුපියල් 390 අපි ෂේවින් 390ක් වශයෙන් අරගෙන එය ලාභයට එකතු කරාට පස්සේ තමයි අපේ මුදල් ප්‍රවාහය එන්නේ. එහෙමනම් ඔබට ලැබිලා තියෙන මෙම පිළිතුර වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහය 600 වශයෙන් හැම අවුරුද්දකම අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම සුන්බුන්නගේ ව්‍යාපෘති අවසානයේදී 125ක් ලැබිලා තියෙනවා. කාරක ප්‍රාග්ධනයේ ව්‍යාපෘති අවසානයේදී 125ක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ මොහොතේ දරන වියදම් වෙනම ඔබට අපි ඉදිරිපත් කරලා තියෙනවා. පැරණි උපකරණය ගන්න රුපියල් 250කින් අපිට ආදායමක් ලැබෙනවා. මුදල් ගලා යාම වශයෙන් නව උපකරණයට රුපියල් 1800ක්, ප්‍රවාහන පිරිවැයට රුපියල් 200ක්, සවිකිරීම් පිරිවැයට රුපියල් 75ක්, කාරක ප්‍රාග්ධනයට 275ක් වශයෙන් මුළු මුදල් ගලා යාම 2350. මේක තමයි සාමාන්‍ය මුදල් ප්‍රවාහ ලේඛනය. මේදී විශේෂ තොරතුරු වන්නේ ආරම්භක සහ අවසන් වර්ෂයේ තොරතුරු තමයි ඔබට තියෙන්නේ. ආරම්භක කියලා කියන්නේ මේ මොහොතේ අපිට ලැබුණු තොරතුරු බිඳුව වර්ෂයේදී. ඒ වගේම තමයි අපි මේ රුපියල් 600 හඳුනාගත්ත විදිය ගැන දැඩිව අවධානය යොමු කරන්න. හේතුව මේ 600 අපි හොයාගත්තේ වාර්ෂික මෙහෙයුම් මුදල් ප්‍රවාහය වශයෙන් ෂේවීම් සහ ලාභයේ එකතුවක් විදියට. ඔබ ලාභය විතරක් හඳුනාගත්තා නම් ඒ අපේ මුදල් ප්‍රවාහයක් බවට පත් වෙන්නේ නැහැ. ඊළඟට අපෙන් ඉල්ලනවා ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය NPV අගය. අපි NPV අගය මෙන්න මේ විදිහට ගන්නවා. අපේ ශුද්ධ මුදල් ප්‍රවාහය ලැබිලා තියෙනවා 2100යි. අනිත් අවුරුදු වල රුපියල් 600 ගානේ. අවසානයේදී මේක රුපියල් 1000ක් බවට පත් වෙලා තියෙනවා. එතකොට 110ක වට්ටම් සාධකය අපි භාවිතා කරලා තියෙනවා. මේ මොහොතේදී ඒ එකයි. තව අවුරුද්දකින් 0.9යි එකයි. තව අවුරුද්දකින් ඒ වගේ අනාගත මුදල් ප්‍රවාහයක අදාගේ අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් මේ රුපියල් 2100 මේ මොහොතේ දරන වියදමක්. අනාගත මුදල් ප්‍රවාහයක අදාගේ පළවෙනි අවුරුද්දේදී 546යි, දෙවෙනි අවුරුද්දේ වෙනකොට ඒකේ වර්තමාන අගය 498යි, ඊළඟට 450යි, 408යි, 620යි. මේන් පෙන්눔 කරන්නේ මොනවද? මේ වර්තමාන අගය කියන එකේ තේරුම තමයි හොඳට මතක තියාගන්න අනාගත මුදල් ප්‍රවාහයක අදාගේ. ඒ කියන්නේ අනාගතයේ රුපියල් තව අවුරුදු 5කින් රුපියල් 1000ක් ලැබෙනවා. නමුත් ඒක අදාගේ වශයෙන් සැලකුවොත් 620යි. එහෙමනම් මේ ශුද්ධ වර්තමාන අගයන් වල එකතුව ගත්තාම අපිට එනවා ධන 422ක්. දැන් අපේ ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ ශුද්ධ වර්තමාන අගය මත පදනම් වෙලා
ඔබ මෙම නව උපකරණය මිලදී ගැනීම සඳහා නිර්දේශ කරනවාද කියන එක. මේ සඳහා අපිට තොරතුරක් තියෙනවා මෙතන. රුපියල් 422ක ශුද්ධ වර්තමානාගයක් ලැබිලා තියෙනවා. මේ ශුද්ධ වර්තමානාගය අපිට ලැබුණේ කොහොමද? ඔබ දන්නවා අනාගත මුදල් ප්‍රවාහයක වර්තමාන වටිනාකම අපි හඳුනාගත්තා. වර්තමාන වටිනාකම හඳුනා ගැනීමේදී අපිට මේ මොහොතේ මුදල් ප්‍රවාහය රුපියල් 2100ක ඍණාගයක් ලැබෙනවා. පළවෙනි අවුරුද්දේදී 546යි, දෙවෙනි අවුරුද්දේදී 498යි, තුන්වෙනි අවුරුද්දේදී 450ක්, හතරවෙනි අවුරුද්දේදී 408ක්, ඒ වගේම 620ක් අවසාන වශයෙන්. එහෙමනම් පිළිතුර ධන පිළිතුරක් ලැබෙන නිසා අපි මේ මොහොතේ අපි තීරණයක් ගන්නවා මෙම උපකරණය මිලදී ගැනීම සුදුසුයි කියලා. සුදුසු ලෙස අපි නිර්දේශ කරනවා හේතුව අපේ ශුද්ධ මුදල් ප්‍රවාහය ධනාගයක් ලැබීම නිසා. එhmenan අපි එතනින් ඒ ප්‍රශ්නය අවසන් වුණාට පස්සේ අපි මෙහි තියෙන 6 වෙනි ප්‍රශ්නයේ අවසාන කොටසට දැන් ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. 6 වෙනි ප්‍රශ්නයේ අවසාන කොටස වශයෙන් අපිට ලැබිලා තියෙන්නේ ඔබට පේනවා මේ තොරතුරු දැක්කහම ඔබ දන්නවා මේ ආන්තික පිරිවැයකරණය සම්බන්ධයෙන් තොරතුරක් අපිට ලැබිලා තියෙන්නේ. ආන්තික පිරිවැයකරණයේදී අපි යොදා ගන්නවා කළමනාකරණ තීරණ ගැනීම සඳහා. මෙහිදී අපිට කියනවා COVID-19 වසංගතය ආරක්ෂා වීම සඳහා උපදේශ ඇතුළත් අත්පොතක් සුබසාධක සංගමයක් විසින් මුද්‍රණය කරලා බලාපොරොත්තු වෙනවා කියලා ලබා දෙන්න. නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට තමයි මේක දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේම අත්පොත සමග බලාපොරොත්තු වෙනවා අත්වැසුම් යුගලක් සහ මුහුණු ආවරණයක් නොමිලේ බෙදා හැරීමට. මේ සම්බන්ධයෙන් මේ වැඩසටහනට සහභාගී වෙන සෑම පුද්ගලයෙකුටම රුපියල් 1500 බැගින් වූ අනුග්‍රාහක දීමනාවක් නැත්නම් අනුග්‍රාහකත්වයක් දැරීමට සබන් සමාගමක් එකඟතාවය පළ කරලා තියෙනවා. මේ වැඩසටහනේ අස්තමේන්තුගත පිරිවැය පහත දීලා තියෙනවා. අත්පොත පිළියෙල කිරීම සඳහා වෛද්‍යවරුන්ටගේ උපදේශන ගාස්තු තුනා රුපියල් 30000ක් වැය කරන්න අපේක්ෂා කරනවා. අත්පොතක මුද්‍රණය පිරිවැය රුපියල් 700ක් වෙනවා. අත්පොත සංස්කරණය කිරීම සඳහා රුපියල් 25000ක් වැය වෙනවා. පරිච්ඡේදයක් ලිවීම සඳහා රුපියල් 10000යි. ඔබට පේනවා ඕගොල්ලන්ට පේනවා අත්පොතේ පරිච්ඡේද 7ක් තියෙන බව සඳහන් වෙනවා. මෙම අත්පොතෙහි චිත්‍ර ඇඳීම සඳහා පිරිවැය රුපියල් 10000ක් වැය කිරීමට අපේක්ෂා කරනවා. පිටුවක් සඳහා යතුරු ලියන පිරිවැය අත්පොතෙහි මුළු පිටු ගණන 50ක් වෙනවා. පිටුවකට රුපියල් 300 බැගින් පිටුවක් සඳහා යතුරු ලියන සඳහා රුපියල් 300ක් වැය කිරීමට බලාපොරොත්තු වෙනවා. අත්වැසුම් යුගලයක පිරිවැය රුපියල් 100ක් ලෙස සඳහන් වෙනවා. මුහුණු ආවරණය සඳහා පිරිවැය රුපියල් 200ක් වෙනවා. එහෙමනම් මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ මූලික අදහස මේකෙන් ගන්න පුළුවන්. මොනවද අපිට ලැබුණු තොරතුරු? සමාගමක් විසින් රුපියල් 1500ක අනුග්‍රාහකත්වයක් ලබා දීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් දරන ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය වෙන වෙනම හඳුනාගෙන තිබෙනවා. අපි එහෙමනම් ඒ ස්ථාවර හා විචල්්‍ය පිරිවැය වෙනම හඳුනාගෙන අපේ ඉදිරි ප්‍රශ්න වලට යමු. පළවෙනියෙන් අපිට ප්‍රශ්නය ලැබෙන්නේ අපි බලාපොරොත්තු වුණු කොටසමයි. මොකද්ද? මුළු ස්ථාවර පිරිවැය සහ ප්‍රතිලාභියෙකුගේ විචල්්‍ය පිරිවැය. මෙහිදී ඔබට පේනවා ඇති අපි මේ පිරිවැය හඳුනා ගන්න ලැබුවේ කොහොමද කියලා. ස්ථාවර පිරිවැය තියෙනවා උපදේශන ගාස්තු රුපියල් 30000ක්. ඒ වගේම අත්පොත සංස්කරණය කිරීම සම්බන්ධයෙන් රුපියල් 25000ක්. ඒ වගේම චිත්‍ර ඇඳීම සඳහා රුපියල් 10000ක්. ඒ වගේම අත්පොත ලිවීම සඳහා රුපියල් 70000ක්. යතුරු ලියනේ සඳහා රුපියල් 15000ක්. මෙන්න මේ ආකාරයට ගත්තාම ස්ථාවර පිරිවැය රුපියල් 150000ක් තිබෙනවා. ඒ වගේම තමයි විචල්්‍ය පිරිවැය සම්බන්ධයෙන් අත්පොත රුපියල් 700ක වේදමක්, අත්වැසුම් සඳහා රුපියල් 100ක්, මුහුණු ආවරණ සඳහා රුපියල් 200ක්. අපි නැවත මේ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින් අපි පැහැදිලි කරගත්තොත් අත්පොත පිළියෙල කිරීම සඳහා වෛද්‍යවරුන්ට දෙන්න ඕන රුපියල් 30000ක්. එහෙනම් ඔබ දන්නවා මේ අත්පොත පිළියෙල කිරීම රෝගීන් සංඛ්‍යාව අනුව තීරණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වැඩසටහනට සම්බන්ධ වෙන ප්‍රතිලාභින් සමග සම්බන්ධයක් නැහැ. එහෙමනම් අත්පොත පිළියෙල කිරීමේ උපදේශන ගාස්තු අනිවාර්යෙන් දැරිය යුතුයි. ඒ සඳහා රුපියල් 30000ක ස්ථාවර වියදමක් අවශ්‍යයි. ඒ වගේම අත්පොතක මුද්‍රණය කියන්නේ ප්‍රතිලාභින් ගණන අනුව වෙනස් වෙනවා. එහෙනම් එක පොතක් 700යි, දෙකක් 1400යි, තුනක් එහෙම යනාදී වශයෙන් මේ පොත් සංඛ්‍යාව අනුව
මෙම විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා. එතකොට අපි එක පොතක් 7යි නම් 10කට 700යි නම් 10කට 7000ක් මෙන්න මේ යන ආදි වශයෙන්. අත්පොත සංස්කරණය කිරීමට රුපියල් 25000ක් වියදම් කරන්න වෙනවා. එතකොට සංස්කරණය කිරීමේ වියදමේ 25000 ඔබට පැහැදිලි එය මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් සමග කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙමනම් ඒ සඳහා දරන වියදමත් අපි ස්ථාවර වියදමක්සේ සලකනවා. ඒ වගේම තමයි පරිච්ඡේදයක් ලිවීම මුදලත් අපි පරිච්ඡේද සංඛ්‍යාව 7ක් වුණාට එය ප්‍රතිලාභීන් සමග සංසන්දනය කරන්න යන්නේ අපේ වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථයක් මෙම පරිච්ඡේද ලියලා අපේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා එහෙමනම් ඒ දරන වියදම අපි ස්ථාවර වියදමක්සේ සලකනවා. ඒ වගේම මේ පොතේ චිත්‍ර ඇඳීම සඳහා වියදම් කරන මුදලත් අපි සලකා බලනවා ස්ථාවර වියදමක් ලෙස. හේතුව මේ පොත සඳහා එය දැරිය යුතු වියදමක්. ඒ වගේම තමයි පිටුවක් යතුරු ලියනය කිරීමේ වියදමත් අපි ස්ථාවර වියදමක්සේ සලකනවා. හේතුව අපේ මේ වැඩසටහනේදී ප්‍රතිලාභීන් අනුව පිටුවක් හෝ එහි යතුරු ලියනය කිරීම තීරණය වෙන්නේ නැහැ. අත්වැසුම් යුගලයක පිරිවැය ඔබට ඉතාම පැහැදිලි මේ විචල්්‍ය වියදමක්. හේතුව ඒ ප්‍රතිලාභීන් එන පුද්ගලයෝ සංඛ්‍යාව අනුව අපි අත්වැසුම් ප්‍රමාණයක් දෙන්න ඕන. ඒ වගේම තමයි මුහුණු ආවරණයක පිරිවැයත් එහෙමයි. මුහුණු ආවරණ වලදීත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව අනුව අපි මුහුණු ආවරණ ප්‍රමාණය ලබා දෙන එක තීරණය කරන්න ඕන. එහෙමනම් මුළු ස්ථාවර පිරිවැය හා ප්‍රතිලාභියෙකුගේ විචල්්‍ය පිරිවැය ගත්තාම අපිට රුපියල් 1,50,000ක් එනවා. ඒ වගේම තමයි විචල්්‍ය පිරිවැය රුපියල් 1000ක් එනවා. මේදී අපි ප්‍රතිලාභියෙක් වෙනුවෙන් දරන මිල රුපියල් 1500ක්සේ සලකලා තියෙනවා. එහෙමනම් මේකෙදී අපි තව තොරතුරක් බලාපොරොත්තු වෙනවා. අපි මෙතන C සමානයි පීරින VC කියලා තියෙනවා. C සමානයි පීරින VC කියන එකෙන් අපි අදහස් කරන්නේ මෙහිදී ඒකක දායකයේ හඳුනා ගැනීම. ඒකක දායකයේ හඳුනා ගන්න පුළුවන් අපිට විකුණුම් මිලෙන් එහෙම නැත්නම් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. අපි විකුණුම් මිල කියලා සාමාන්‍ය කිව්වට මෙහිදී නම් අපිට ලැබෙන ප්‍රතිලාභයක් වෙනුවෙන් ලැබෙන අනුග්‍රාහක මුදල එය අපි P කියලා සලකමු. ඒතකොට විචල්්‍ය පිරිවැය 1000 අපි හඳුනාගත්තා. එහෙමනම් එක් අයෙක් වෙනුවෙන් ලැබෙන දායකත්වයේ ප්‍රමාණය රුපියල් 500යි. එතකොට මුළු ස්ථාවර පිරිවැය රුපියල් 1,50,000ක් අපි හඳුනාගත්තා. විචල්්‍ය පිරිවැය රුපියල් 1000ක් හඳුනාගත්තා. ඊළඟට එහෙමනම් අපෙන් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේ මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව. ඔබ දන්නවා අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව හොයා ගැනීම සඳහා අපි දැන් කරන්නේ මෙන්න මේ සම්බන්ධය අතර කරුණක් ගොඩනගා ගන්නවා. මොකද්ද? ස්ථාවර පිරිවැය අපි මේ ඒකක දායකයෙන් බෙදා ගන්නවා. ඒතර අපි ඒකක දායකය හඳුනාගත්තේ කොහොමද? අපි ප්‍රතිලාභියෙක් වෙනුවෙන් ලැබෙන රුපියල් 1500 අපේ දරන විචල්්‍ය පිරිවැය අඩු කරාට පස්සේ අපිට ඉතුරු වෙනවා රුපියල් 500ක්. එහෙනම් ඒ රුපියල් 500 පදනම් කරගෙන අපි මුළු ස්ථාවර පිරිවැයත් එක්ක සම්බන්ධයක් ගොඩනගනවා. මොකද්ද සම්බන්ධය? මෙන්න මේ විදියට. අපේක්ෂිත ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව සමානයි FC බෙදෙනවා C. අපි FC කියලා කියන්නේ මෙතනදී ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒකක දායකයෙන්. ස්ථාවර පිරිවැය අපි ඒකක දායකයෙන් බෙදා ගන්නවා. මේදී ස්ථාවර පිරිවැය කියන්නේ 1,50,000ක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒකක දායකය නැත්නම් එක ප්‍රතිලාභියෙක් වෙනුවෙන් දරන දායකය රුපියල් 500ක් ලැබිලා තියෙනවා. එහෙමනම් අපි කරන්නේ 1,50,000 අපි 500ෙන් බෙදනවා. එතකොට අපි හොයා ගන්නවා මේදී අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 300ක්. අපේ ප්‍රශ්නයේ බලාපොරොත්තු උනේ මේ වැඩසටහනේ මුළු පිරිවැය ආවරණය කර ගැනීම සඳහා අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොච්චරද කියන එක. අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව සඳහා අපි අනුගමනය කළ ක්‍රමවේදය තමයි ස්ථාවර පිරිවැය දායකයෙන් බෙදන්න ඕන කියන අදහස. ස්ථාවර පිරිවැය දායකයෙන් බෙදනකොට අපි 1,50,500ෙන් බෙදපුවාම අපිට රුපියල් 3 ඒක පුද්ගලයන් සංඛ්‍යාව 300ක පිළිතුරක් ලැබෙනවා. ඊළඟට අපෙන් දෙවෙනි ප්‍රශ්නයේ විදිහට බලාපොරොත්තු වෙනවා සබන් නිෂ්පාදන සමාගමෙන් අපේක්ෂිත අනුග්‍රාහකත්වය කොච්චරද කියලා. මෙය හඳුනා ගැනීම සඳහා අපි මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට. අපේක්ෂිත අනුග්‍රාහකත්වය වෙන්නේ අපිට 300ක පිරිසක් ඉන්නවා සමාගමෙන් 1500ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙමනම් අපිට රුපියල් 4,50,000ක වියදමක් අපි දරන්න වෙනවා. අපි නැවත පැහැදිලි කරගමු මේක. ඔබට පැහැදිලි ඇති මෙතන තිබෙනවා මෙම වැඩසටහනට සහභාගී වන සෑම ප්‍රතිලාභියෙකුටම රුපියල් 1500 බැගින් අනුග්‍රාහකත්වයක් දැරීමට සබන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉන්නවා. එහෙමනම් අපි දැන් මේ දීලා තියෙන තොරතුරු පදනම් කරගෙන අපි සොයාගත්තා මේකට පුද්ගලයෝ
300ක් අවශ්‍යයි කියලා. එහෙමනම් අපි 300 1500න් ගුණ කරපුවාම අපිට ලැබෙනවා මේ සඳහා දරන්න ඕන මුළු වියදම රුපියල් 4,50,000ක් කියලා. 4,50,000. ඒ වගේම තමයි අපිට තව ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා මේ වැඩසටහන තුලින් සුබසාධක සමිතියේ අරමුදලට රුපියල් ලක්ෂයක අතිරික්තයක් ලබා ගැනීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව කොච්චරද කියන එක. මෙම වැඩසටහන තුලින් සුබසාධක සමිතියේ අරමුදලට රුපියල් ලක්ෂයක අතිරික්තයක් ලබා ගැනීම සඳහා අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව හොයා ගැනීමට මේ සාමාන්‍යයෙන් අපි නිෂ්පාදන නැත්නම් අලෙවි ව්‍යාපාරයකද නම් හදා ගන්නවා අපේක්ෂිත ලාභය සඳහා අවශ්‍ය ඒකක සංඛ්‍යාව කියලා. අපි කරන්නේ අපේක්ෂිත ලාභය සඳහා අවශ්‍ය ඒකක සංඛ්‍යාව හොයා ගැනීමට ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා අපි දායකයෙන් බෙදනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. මොකද්ද? අපේක්ෂිත ලාභය සඳහා අවශ්‍ය ඒකක සංඛ්‍යාව හඳුනා ගැනීම සඳහා අපි ස්ථාවර පිරිවැයට එකතු කරනවා අපේක්ෂා කරන ලාභය. ඊට පස්සේ අපි ඒකක දායකයෙන් බෙදනවා. මෙහිදී සුබසාධක සංගමයක් නිසා අපි අපේක්ෂිත ලාභය කියනවා වෙනුවට මෙහිදී අපි කියනවා අපේක්ෂිත අතිරික්තය කියලා. එතකොට සමාගමට නැත්නම් මේ සමිතියට අපේක්ෂිත අතිරික්තය තියෙනවා රුපියල් ලක්ෂයක්. එතකොට අපි දැන් හඳුනාගෙන තියෙනවා ස්ථාවර පිරිවැය තියෙනවා 1,50,000. එහෙමනම් ඔබට කරන්න පුළුවන් දේ තමයි මේ 1,50,000යි මේ අතිරික්තය එකතු වුණාම 2,50,000ක් වෙනවා. එතකොට අපි හඳුනාගෙන තියෙනවා එක් අයෙකුගේ අතිරික්ත මුදල රුපියල් 500ක් කියලා. මෙතන දායකයේ. එහෙමනම් අපි මේ දායකයේ නැවත සම්බන්ධ කරගන්නවා අපේ පිළිතුරට මෙන්න මේ ආකාරයට. එතකොට ඔබට ලැබෙන පිළිතුර ඉතා හොඳින් පැහැදිලි වෙයි. කොහොමද? අපි සාමාන්‍යයෙන් කරන එක තමයි අපේක්ෂා කරන ලාභය සඳහා අවශ්‍ය විකුණුම් ඒකක කියලා අපි සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු දිගන ගන්න. ඒක අපි නැවත මතක් කිරීමක් විදිහට ඔබට දීලා තියෙනවා. ස්ථාවර පිරිවැයට ලාභය එකතු කරන්න ඊට පස්සේ අපි ඒකක දායකත්වයෙන් බෙදන්න. මේක දැන් අපි ආදේශ කරගන්නවා අපේ සුබසාධක සංගමයට. එහෙනම් අතිරික්තයක් සඳහා අවශ්‍ය ප්‍රතිලාභීන් සංඛ්‍යාව හොයා ගැනීම සඳහා ස්ථාවර පිරිවැයට අපි අතිරික්තය එකතු කරලා සුපුරුදු පරිදි ඒකක දායකත්වයෙන් බෙදනවා. ඒකක දායකත්වය කියලා කියන්නේ ප්‍රතිලාභීකගේ දායකත්වය. එහෙමනම් රුපියල් 1,50,000ක ස්ථාවර පිරිවැයක් තිබෙනවා. අපේක්ෂා කරන අතිරික්තය රුපියල් ලක්ෂයක්. එක් අයෙකුගෙන් ලැබෙන එක ප්‍රතිලාභියෙකුගෙන් ලැබෙන දායකයේ රුපියල් 500ක්. එහෙමනම් මුළු සංඛ්‍යාව 2,50,000යි. ඒක බෙදනවා 500න්. එතකොට අපිට අපේක්ෂා කරන ප්‍රතිලාභීන් සංඛ්‍යාව ලක්ෂයක අතිරික්තයක් ලබා ගැනීම සඳහා 500යි. අපෙන් ප්‍රශ්නය බලාපොරොත්තු වෙන්නේ ලක්ෂයක අතිරික්තයක් ලබා ගැනීම සඳහා ප්‍රතිලාභීන් කී දෙනෙක් අවශ්‍යද කියන එක. එහෙමනම් අපිට 500ක ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් ලැබුණා කියලා පැහැදිලි. අපේ අවසාන ප්‍රශ්නය වෙන්නේ මේ පිළිතුරේ මේ අභ්‍යාසයේ මෙම වැඩසටහන සඳහා සබන් නිෂ්පාදන සමාගම විසින් රුපියල් ලක්ෂ 9ක අනුග්‍රාහකත්වයක් ලබා දේ නම් සුබසාධක සමිතියේ අරමුදලට කොපමණ අතිරික්තයක් ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙමනම් අපි මේ අභ්‍යාසයේ මෙම ප්‍රශ්නයට අපි පොඩි උපකල්පනයක් මත පදනම් කරගෙන පිළිතුරක් හොයමු. මොනවද? ඔබ දැක්ක දැන් අනුග්‍රාහකත්වයේ රුපියල් 4,50,000ක් හම්බ වෙනවා. අනුග්‍රාහකත්වයේ රුපියල් 4,50,000ක් හම්බ වෙනවා නම් නැත්නම් ලැබෙනවා නම් ඒ අවස්ථාවේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව 300ක් හිටියා. දැන් අපිට කියනවා සමාගම විසින් රුපියල් ලක්ෂ 9ක අනුග්‍රාහකත්වයක් දරනවා කියලා. එහෙනම් අපේ උපකල්පනය තමයි රුපියල් 4,50,000ක අනුග්‍රාහකත්වයක් ලැබෙනකොට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 300 නම් අනුග්‍රාහකත්වයේ ලක්ෂ 9ක් ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් ලැබෙන්න නම් ප්‍රතිලාභීන් සංඛ්‍යාවත් දෙගුණයක් විය යුතුයි. ඒක තමයි අපේ උපකල්පනය. අපේ උපකල්පනයේ මත පිටා තමයි මේ පිළිතුර හොයාගත්තේ. අනුග්‍රාහකත්වයේ කොහොමද 4,50,000ක් හම් වෙන්නේ ප්‍රතිලාභයෙන් 300කට. අපි ඒක හොයාගත්තා. රුපියල් ලක්ෂ 9ක ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන නම් අපි අර වගේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව දෙගුණයක් විය යුතුයි. එහෙනම් අපි දානවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? අපි ලාභය හෙව්වේ. කොහොමද ලාභය හොයන්නේ? මුළු දායකත්වයේ අඩු කිරීම ස්ථාවර පිරිවෙල. ඒකම ආදේශ කරගන්නවා මෙතෙන්ට අතිරික්තය සමානයි මුළු දායකත්වයෙන් අඩු කරනවා ස්ථාවර පිරිවෙල. එතකොට මුළු දායකත්වය හොයාගන්න පුළුවන් ඒකක දායකයේ සහ අදාළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව. එතකොට මේ 600 අපි උපකල්පනය කරලා සොයාගෙන වූ පිරිස. එතකොට මේකේ දායකත්වය ඔයගොල්ලෝ කලින් හොයාගත්තා. ස්ථාවර පිරිවැයත් අපි හොයාගත්තා. එහෙමනම් ඔබට දැන් පැහැදිලි අනුග්‍රාහකත්වය රුපියල් 4,50,000 නම් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 300ක් බවත් අනුග්‍රාහකත්වය රුපියල් ලක්ෂ 9ක් වුණොත් ප්‍රතිලාභීන් 600ක් විය යුතු බවත් අපි උපකල්පනයක් කරා. ඒ උපකල්පනය මත පදනම් කරගත්තොත් අපේ අතිරික්තය වෙන්නේ
නැවතත් රුපියල් 1,50,000ක් බවට පත් වෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි අපි මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අපෙන් බලාපොරොත්තු වුණු ප්‍රශ්න වලට අපි පිළිතුරු සැපෙවුවා. අපේ අවසානයේදී බලාපොරොත්තු වුණේ මේ වැඩසටහන සඳහා සබන් නිෂ්පාදන සමාගම විසින් රුපියල් ලක්ෂ 9ක අනුග්‍රාහකත්වයක් ලබා දේ නම් සුබසාධක සමිතියේ අරමුදලට ලබාගත හැකි අතිරික්තය. ඒ සඳහා අපි රුපියල් 1,50,000ක පිළිතුරක් ලබා ගත්තා. එහෙමනම් 2020 උසස් පෙළ ගිණුම්කරණයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ සඳහා ලැබුණු ප්‍රශ්න සහ එයින් ඔබෙන් අපේක්ෂා කළ පිළිතුරු සහ ඒ සඳහා අපි පිළිතුරු ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රම මොනවද යනාදී සම්බන්ධයෙන් අපි කරුණු පැහැදිලි කළා. මම හිතනවා මේ ගිණුම්කරණය හදාරන දුවදරුවන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඇති කියලා. ඔබට මම හිතනවා මේ කාලය තුල පැහැදිලි කිරීමක් වෙන්න ඇති මේ පිළිතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වැඩසටහන නැවත නැවත නරඹලා ඔබට ඒ අවශ්‍ය දැනුම ලබා ගන්න අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ ගැටලු ඔබට නිතර නිතර අභ්‍යාස කිරීමෙන් මේ සඳහා හොඳ ශක්තියක් ඒ වගේම පිළිතුරු ලබා සැපීම සඳහා හොඳ හැකියාවක් මනා දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් මේ වැඩසටහන නැරඹූ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.